දෙවියන් වහන්සේගේ වචන දෙසට අපගේ අවධානය යොමු කරමු. Zoom එක සමහර විට ඔෆ් වුණොත් ආය නැවත අර ලින්ක් එකෙන් ඔබ සම්බන්ධ වෙන්න. හොඳයි අද උදෑසන මම කැමති සුළු ලියවිල්ලේ හේබ්‍රේ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ දෙසට අපගේ අවධානය යොමු කරන්න. දෙවියන් වහන්සේගේ වචනේ මෙසේ සඳහන් කරනවා. ජීවමාන වූ දෙවියන් වහන්සේගේ අත්වලට අසුබීම භයානක දෙයක්. ස්වාමීනි අද දැසන වහන්සේගේ වචන තුල ඔබ ප්‍රකාශ මැනව ඔබ කතා කළ මැනව වචනේ තේරුම් ගන්න ඔබගේ ප්‍රඥාව නැනනුවන එකිනෙක දිනාට තුනයි. දයාවන්ත ආදරවන්ත ස්වාමීන් අසන වචන තුල ජීවත් වෙන්න පවතින ගමන් කරන්න ශ්‍රද්ධාව දෙවියන් කෙනෙක්ට කරුණාව දෙන්න. දැන් වචනේ අසන සමත් ඔබට බාර දෙන අතර ඔබගේ සේවකයා බාර වෙනවා කතා කරන්න සියලු කරුණේ ඔබටයි ජේසුස් වහන්සේගේ නාමයෙන්. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ඒ ලියවිල්ල කියන්නේ ජීවමාන වූ දෙවියන් වහන්සේගේ අත්වලට අසුබීම භයානකයි. මොකද එමනම් අපි දෙවියන් වහන්සේ වෙතට ආපු කැවිලා භයංකර දෙයක්ද? දෙවියන් වහන්සේට අපි අයිති වීම ඇවිල්ලා භයංකර දෙයක්ද? මෙතන මොනවද මේ කියන්නේ? ජීවමාන වූ දෙවියන් වහන්සේගේ අත්වලට අසුබීම භයානකයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි අපේ ජීවිතයේ ස්වාමිත්වය අපි උන්වහන්සේට බාර දුන්නාට පස්සේ අපේ ජීවිතේ කිසිම ප්‍රශ්නයකට අපේ ජීවිතේ කිසිම සැලැස්මකට දෙවියන් වහන්සේගෙන් තොර අපිට විසඳුමක් නැහැ. අර සිංහල කියමනක් තියෙනවා ලිඳේ වැටුණු මනුෂ්‍යයා ලින් කටින් ගොඩ වෙන්න ඕනේ. මොකද ඕට වෙන විකල්ප මාර්ග නැහැ. ඕට බින්ගයක් හරගෙන තව තැනකින් ඕට මතු වෙන්න බෑ. ඒ ලිඳෙන් වැටිච්ච තැනින්ම තමයි ඔව් නැවත ගොඩට එන්න ඕනේ. ඒ වගේ අපි දෙවියන් වහන්සේගේ හස්තයට අපි අසු වුණාට පසුව අපේ ජීවිතේ වෙන කිසිම මාර්ගයෙන් අපිට විසඳුමක් නැහැ. අපේ එකම මාර්ගය ඇවිල්ලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. මොකද උන්වහන්සේ කියනවා මාර්ගයේ සැබෑ ජීවනයේ මමය. මාගෙන් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට යන්නේ නැත. අපිට වෙන විකල්ප මාර්ග නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගේ ජීවමාන වූ හස්තයට අසුබීම භයානකයි කියලා කියන්නේ අපි වෙන විකල්ප මාර්ග වලින් අපි ක්‍රම සොයන්නේ යනවා නම් ප්‍රියාදර සහෝදරයන් සහෝදරියගේ තාමත්ම භයානකයි. මොකද අපි වෙන විකල්ප මාර්ග වලට යනවා කියලා කියන්නේ අපි දෙවියන් වහන්සේව සුදු කරලා දෙවියන් වහන්සේව අතහැරලා දෙවියන් වහන්සේගේ ක්‍රම එපා කියලා තමයි අපි වෙන මාර්ග වලට යන්නේ. ඒක භයානකයි. මොකද ජේසුස් කිව්වා එවැනි අයගේ ස්වභාවය පළමු ස්වභාවයට වඩා දෙවෙනි ස්වභාවය ඇවිල්ලා භයංකරයි. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ හස්තයට අසුනා උසෙලා අපේ එකම බලාපොරොත්තුව එකම මාර්ගය එකම විසඳුම උන්වහන්සේ පමණයි. ඒ නිසා ලියවිල්ලේ හේබ්‍රේ 10 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදේ නම් කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ කැමැත්ත කළපසු පොරොන්දුව ලබන පිටසන බලාට ඉවසිල්ල ඕනේ. ඒ මේ මනුෂ්‍යෝ දෙවියන් වහන්සේගෙන් වෙන වෙලාම විකල්ප මාර්ග සොයන්නේ. වෙන විකල්ප මාර්ග සොයන්නේ. යාඥාවට පිළිතුරු ප්‍රමාද වුණා. ආබ්‍රහම් ඇවිල්ලා අපේ ඇදහිල්ලේ පියා. ආබ්‍රහම් ඇවිල්ලා අපේ ඇදහිල්ලේ පියා වුණාට ඔහුගේ යාඥාවට පිළිතුරු ප්‍රමාද වෙද්දී ඔහුට සිදු වුණා ඔහුගේ භාර්යාවගේ හඬට හැවුම්කම් දෙන්න. මොකද ඕනම් කල්දිවරුන්ගේ ශිෂ්ටාචාරය තුළ තිබුණා සිරිතක් තම භාර්යාවට
දරුවෝ නැත්නම් ගෙදර සිටිනා මේ කාර්ය ලවා දරුවෝ හදන්න පුළුවන්. ඒක වරදක් නෙවෙයි වුන් කලේ. ඔවුන්ගේ ශිෂ්ටාචාරය තුළ තිබුණු දෙයක්. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේගේ පොරොන්දුව ලබා ගන්න ඔව් බලා සිටි ඔහුගේ භාර්යාවන සාරාට ඉවසිල්ල නැතුව ගියා. ඒ නම් කියන දෙවියන් වහන්සේ දරුවෙක් දෙන්න පොරොන්දු වුණා තමයි. නමුත් දෙවියන් වහන්සේ දරුවා දෙන්න පොරොන්දු වුණේ සමහර විට මේ හඟර කියන අපේ ගෙදර ඉන්න මේ කාර්ය තුලින් වෙන්න පුළුවන්. පොරොන්දුව ලබා ගන්න ඉවසිලිවන්තකම නැතිකම නිසා කුමක්ද සිදු වුනේ? භාර්යාවගේ හඬට හැවුම්කන් දීලා ඔව් වෙන විකල්ප මාර්ගයක් තෝරාගත්තා. ඒකෙන් අද මුළු ලෝකෙම තාම දුක් විඳිනවා. යාදර සහෝදරයන් සහෝදරිය, ඒ නිසා ජීවමාන වූ දෙවියන් වහන්සේගේ හස්තයට අසුවීම භයානකයි. ඒ නිසා ලියවිලි සඳහන් කරනවා මක්නිසාද දෙවියන් වහන්සේ කැමැත්ත කළපසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනේ. මේ ඉවසිල්ල නැතිකම නිසා තමයි දෙවියන් වහන්සේව අතහැරලා වෙන විකල්ප මාර්ග සොයන්නේ. ඉවසීම ඕනේ. මොකද්ද මේ ඉවසීම කියලා කියන්නේ? ඉවසීම කියන්නේ සුද්ධාත්මන වහන්සේගේ ඵලයක්. සුද්ධාත්මන වහන්සේගේ ඵල 9ක් තිබෙනවා. මේ ඵල 9න් එකක් තමයි ඉවසීම. සමහරුන් ඉන්නවා සමහරුන්ට ඒ කියන්නේ සීමාව ඉක්මවා කේන්ති යනවා නම් දෙවියන් වහන්සේට යාඥා කරන ස්වාමීන් ඉවසීම දෙන්න. නුඹ කිසි දවසක ඒ ආකාරයෙන් යාඥා කරන්න එපා. නුඹ සීමාව ඉක්මවා කේන්ති යන කෙනෙක් නම් ස්වාමීන් වහන්සේගේ ඉවසීම ඉල්ලන්න එපා. නුඹ ඉවසීම ඉල්ලුවොත් නුඹට ඉවසන්න තව කාරණා දෙවියන් වහන්සේ වෙනවා. නුඹ ඉල්ලන්න ඕනේ පමණ දෙන ක්‍රියා කරන්න ස්වාමීනි මට කරුණාව දෙන්න. ඒක සුද්ධාත්මන වහන්සේගේ ඵලයක්. එනම ඉවසීම කියන ඵලය තියෙන්නේ කුමකටද? ඉවසීම තියෙන ඵලය තිබෙන්නේ අපි යාඥා කරලා යාඥාවට පිළිතුරු ප්‍රමාද වෙද්දී බලා සිටින්න. ඒකයි මේ ලියවිලි කියන්නේ. පොරොන්දුව අපිට ලැබෙලා තිබෙනවා. පොරොන්දුව ලබා ගන්න තුරු අපිට ඉවසීම අවශ්‍යයි. ඉවසීම නැති නිසා තමයි දෙවියන් වහන්සේව අතහැරලා වෙන විකල්ප මාර්ග සොයන්නේ. තමාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, අපිට ඉවසීම අවශ්‍යයි. මොකද ඉවසීම තුළ තමයි දේව සැලැස්ම අපේ ජීවිත තුළ ඉෂ්ට වෙන්නේ. අපිට මේ ලියවිලි ඕන තරම් උදාහරණ තිබෙනවා. එක උදාහරණයක් තමයි ඊශ්‍රායලයේ සිටිය දෙවනි රජ දෙවියන් වහන්සේගේ සිතට එක මිනිසයා. කවුද? දාවිද්. දාවිදගේ ජීවිතේ දුර්ලභකම් නොතිබුණා නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ දාවිද් ගැන කියන්නේ මොනවද? දාවිද් මගේ සිතට එකඟ මිනිසයාය. මේ මගේ සිතට එකඟ මිනිසෙක් උනේ කොහොමද? යාදර සහෝදරයා සහෝදරී, දාවිද්ව දෙවියන් වහන්සේ කැඳෙන්නේ බැටළු ගාලේ. ඔව් තමයි පවුලේ බාලයා. ඔහුගේ සහෝදරයෝ ඔක්කොම යුද හමුදාවේ උසස් විලතල දරන අය. නමුත් ඔව් පවුලේ බාලයා වශයෙන් උට හම්බුනේ මොකද්ද? උරුමෙට තාත්තගේ බැටළුවෝ ටික. මේ බැටළුවෝ බලාගත්ත ඔව් පිට්ටනිය. නමුත් ඒ තුල දෙවියන් වහන්සේගේ සලස්ම තිබුණා. දෙවියන් වහන්සේ බැටළු ගාල තුල පිට්ටනිය තුල දාවිද්ට බොහෝ දේවල් ඉගෙනුවා. ඒක නේද ගොලියොත් මරද්දී මේ පුංචි කොල්ලා අවුරුදු 17ක විතර ගැටවර වයසේ ඉන්න කොල්ලා ඔව් කියනවා ඔහුගේ වනාන්තරයේදී අත්දැකපු දේවල් සිංහේ කාවා මම ඌ ඉරුවා. ඥාතර සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ ඒ වනාන්තරයේ තුල බැටළු ගාල තුල දාවිද් රජතුමාට අත්දැකීම් දුන්නා. ඔව් දෙවියන් වහන්සේට සිතට එකඟ මිනිසෙක්. එයි දෙවියන් වහන්සේ ඊශ්‍රායලයේ පළවෙනි රජවන සාල්ව ප්‍රතික්ෂේප කළා. එයි ඔව් දෙවියන් වහන්සේගේ සිතට එකඟ මිනිසෙක් උනේ නේ. ඔව් දෙවියන් වහන්සේ එපා කියපු දේවල් කළා. දෙවියන් වහන්සේ නම් කියනවා මම සාල්ව රජකමට පත් කළ බැවින් තැවෙනවා. ඔව් ප්‍රතික්ෂේප කළා.
ඒ ප්‍රතික්ෂේප කිරීම තුළ කුමක්ද සිදු වුනේ? සවුල් දන්නෙත් නෑ. සවුල්ගෙන් දෙවියන් වහන්සේගේ ආත්මය ගිහිල්ලා ඔව් වෙතට නපුරු ආත්මයක් එනවා. ඔව් වෙතට නපුරු ආත්මයක් එනවා. ඔවුනේ නපුරු ආත්මය ආපු වෙලාවේදී වීණාව වාදනය කරන්න තමයි ගැටවර වයසේ සිටියෝ දාවිත්ව ඔහුගේ රජමාලිගාවට ගෙනාවේ. දාවිත් තුළ තිබුණ ආලේපය. දාවිත් වීණාව වාදනය කරද්දී සාවුල් රජතුමාගේ යක්ෂාත්වය ඔහුගෙන් දුරු වුණා. දෙවියන් වහන්සේට ඕන කළා දාවිත්ව ඊශ්‍රායලේ රජ කරන්න. එවකට සිටියා විනිශ්චයකාරයා තමයි සාමුවෙල්. ඊශ්‍රායලයේ අන්තිම විනිශ්චයකාරයා තමයි සාමුවෙල්. සාමුවෙල්ට දෙවියන් වහන්සේ කියනවා සාමුවෙල් ඔබ යන්න යෙස්සේගේ නිවසට. යෙස්සේ කියන්නේ දාවිත් රජතුමාගේ තාත්තා. යෙස්සේගේ නිවසට යන්න. යෙස්සේගේ නිවසට ගිහිල්ලා යෙස්සේගේ පුතෙක්ව ආලේප කරන්න ඊශ්‍රායල් රජකමට. සාමුවෙල් කොහොමද කළේ? තෙල් කුලාවර. තෙල් කුලාව කියන්නේ මොකක්ද? තෙල් කුලාව කියන්නේ මොකක්ද? තෙල් කුලාව කියන්නේ හරකගේ අඩේ කොපුව. ඒ හොරණෑව තියෙන්නේ. හොරණෑව දැකලා ඇතිනේ. අන්න ඒ වගේ කොපුවක්. ඒකට තමයි තෙල් දාගෙන යන්නේ. ඒක තමයි තෙල් කුලාව. ඒකට තෙල් දාගෙන ගිහිල්ලා කුමක්ද කරන්නේ? ඒ ආලේප කරන්න ඕනේ තැනත්තාගේ ඉසට ඒ තෙල් වක් කරනවා. ඔව් එදා ඉඳන් දෙවියන් වහන්සේගේ ආලේපලත් මිනිස්සු. සාමුවෙල් තෙල් කුලාව අරගෙන යෙස්සේගේ නිවසට ගියා. යෙස්සේගේ නිවසට ගිහිල්ලා ඔහු කුමක්ද කළේ? යෙස්සේගේ පුතුන්ගේ උස පහත දෙස බලලා ඔවුන්ව ආලේප කරන්න ගත්තා. දෙවියන් වහන්සේගේ දේශේ රජ වශයෙන් පත් කරන්න. නමුත් දෙවියන් වහන්සේ කිව්වා සාමුවෙල් මනුෂ්‍යගේ උස දෙසවත් මහත දෙසවත් බලන්න එපා. මනුෂ්‍ය බලන්නේ පිටස්තර පෙනුම. දෙවියන් වහන්සේ බලන්නේ ඇතුළාන්තය. පියාදර සහෝදරයන් සහෝදරිය අපේ උස මහත අපේ උගත්කම අපේ බල පුළුවන් කාරකම් දෙවියන් වහන්සේට වැඩක් නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ අපේ ඇතුළාන්තයයි. ඒකේ ලියවිලි සඳහන් කරන යසාය පොතේ නම් කියනවා දෙවියන් වහන්සේ වාසය කරන්නේ තලුණෝ බිදුණෝ සිත් ඇති මනුෂ්‍යයා තුලය. ගීතාවලිය 51 වෙනි පරිච්ඡේදයේ මේ දාවිත් රජතුමාම පාපයට වැටිච්ච මොහොතදී ඔව් පසුතැවිලි වෙලා ඔව් පසුතැවිලි ඵල උපදවනවා. ගීතාවලිය 51 වෙනි පරිච්ඡේදය ලියලා ඔව් ඉඳන් කියනවා ස්වාමිනී ඔබ වහන්සේට පූජා කළ යුතු ලොකු පූජාව නම් තලුණෝ බිදුණෝ සිතක්. ඔබ තලුණෝ බිදුණෝ සිතක් සුළු කොට නොසිතනසේක. මොකද්ද මේ තලුණෝ බිදුණෝ සිත කියලා කියන්නේ? ප්‍රශ්නෙන් කරදරෙන් ගැටලෙන අමාරු කන් වලින් පිරලා තියෙන හිතක් නෙමෙයි. පියාදර සහෝදරයන් සහෝදරිය තලුණෝ බිදුණෝ සිත කියලා කියන්නේ කුමක්ද? පසුතැවිලි වෙමින් ස්වාමින් වහන්සේ වෙතට පැමිණෙනා වූ සිත. ස්වාමිනී මට වරදිනවා. ස්වාමිනී මට වැරදුනා. ස්වාමිනී මට සමා වෙන්න. මේක තමයි තලුණෝ බිදුණෝ සිත. ප්‍රශ්න කරදර ගැටලු අමාරුකම් තිබෙන සිතක් නෙමෙයි. දෙවියන් වහන්සේට පූජා කළ යුතු ලොකු පූජාව නම් තලුණෝ බිදුණෝ සිත. යසාය නම් කියනවා දෙවියන් වහන්සේ වැඩ වාසය කරන්නේ මේ තලුණෝ බිදුණෝ සිත් ඇති මිනිසයා තුලයි. තා චුට්ටකින් මේක ඔෆ් වෙයි නැවතත් ඒ ලින්ක් එකකින් ඔබ සම්බන්ධ වෙන්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය තලුණෝ බිදුණෝ සිත් ඇති මිනිසයා තුල වාසය කරනවා. දෙවියන් වහන්සේ බලන්නේ අපේ ඇතුළාන්තයයි. සාමුවෙල් බැලුවේ මිනිස්සෙක් උස මහත දෙසයි. දැන් හැම කෙනෙක්ම ආලේප කරන්න ගියා උස මහත බලලා. ඔවුන් එක්කෙනෙක්වත් නෙමෙයි. ඒ වෙලාවේ දාවිත් හිටියේ නැහැ. යෙස්සෙන් අහන ඔබගේ තව පුතෙක් ඉන්නවද? ඔව් ඉන්නවා. අවුරුදු 17ක් පමණ වයසේ තිබෙන ගැටවර වයසේ සිටිනා තරුණයෙක්. ඔව් ඉන්නේ වනාන්තරේ බැටළුව බලමින්. ඔවගේ ඉන්න. ප්‍රියාදර සහෝදරයන් සහෝදරියෝ ඔබ ගෙනාපු දෙවියන් වහන්සේ කියනවා මොහු තමයි ආලේප කරන්න ඕනේ ඊශ්‍රායලයේ දෙවෙනි රජ වශයෙන්. ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය දාවිත් ආලේප කළා. දාවිත් ආලේප කළා. දාවිත් ඇවිල්ලා ආලේප කළේ පූජකේ ඔව් ඊශ්‍රායලයේ රජ
ඔව්ව ආලේප කළා. ඒ වෙලාවේ නම් දෙවියන් වහන්සේගේ ආනුභාවය ඔව් තුල තිබෙනවා. නමුත් ඔවුන් සිංහාසනේ වාඩි වෙන්න නොහැකි වුණා. ඒ හේතුව ඒ වන විට සාවුල් සිංහාසනේ සිටිනවා. දාවිත් රජතුමාට සිදු වුණා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. දෙවියන් වහන්සේ ඔව්ව සිංහාසනේ වාඩි කරවන තුරු ඔවුන්ට සිදු වුණා සමහර විට සාවුල්ගෙන් මරණ තරගන වලින් සැඟවි සිටින්න. ඔව් වනාන්තරවල සැඟුණා. මොකද සාවුල් තුත්තුමන ඊර්ෂ්‍යාව නිසා දාවිත්ව මරන්න සෙව්වා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මේ හැම පීඩාවක්ම දරාගත්තා. දාවිත් රජතුමා තුල තිබුණා මොකද ඉවසිලිවන්තකම. දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලාව උසස් කරන බැවින් නුඹලාගේ හැම කරදර ස්වාමින් වහන්සේ පිට තබන්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය පොරොන්දුව දීලා දෙවෙනවා. පොරොන්දුව ලබා ගන්න අපිට ඉවසිලිවන්තකම ඕනේ. අපිට ඉවසිලිවන්තකම නැත්තම් තමයි දෙවියන් වහන්සේව අතහැරලා අපි වෙන මාර්ගවල යන්නේ. දෙවියන් වහන්සේගේ හස්තයට අසවීම භයානකයි. වෙන විකල්ප මාර්ග නැහැ. දාවිත් රජතුමාව දෙවියන් වහන්සේ සිංහාසනේ වාඩි කරවන තුරු බලා සිටියා. ඔව් අවස්ථාවල් ආවා. සාවුල් රජතුමා මරන්න නමුත් ඔව් බැරුවේ නෑ. ඇයි? සාවුල් රජතුමාගෙන් දෙවියන් වහන්සේගේ ආත්මය ගිහිල්ලා නපුරු ආත්මයක් ඇවිල්ලා. නමුත් දාවිත් දැන් කියනවා ඔව් දෙවියන් වහන්සේගේ අභිෂේක කළ තැනැත්තාය. ඔව්ට මම අත උසවන්නේ නෑ. දෙවියන් වහන්සේගේ දාසය දෙවියන් වහන්සේගේ දාසයමයි. දෙවියන් වහන්සේ ආලේප කරන මනුෂ්‍යයා උන්වහන්සේ ආලේප කරන මනුෂ්‍යමයි. දාවිත් නම් කියන උන්වහන්සේගේ අභිෂේක කළ තැනැත්තාට මම අත උසවන්නේ නැහැ. සාවුල්ගේ නපුරු ආත්මයක් ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ආත්මෙ ගිහිල්ලා. දෙවියන් වහන්සේ ඔව්ව උසස් කරන තුරු සිංහාසනේ වාඩි කරවන තුරු ඔව් ස්වාමින් වහන්සේ බලා සිටියා. පිටිපිටේ ආකාරය මට මතකයි. මම සේවයට කැප වෙලා දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරනවා. නමුත් මම ඇවිල්ලා පල්ලියේ ඩ්‍රයිවර්. සේවයට මාව ආලේප කරලා සේවයට කැඳවලා මම යාඥා කර ඉඳි මගේ කනට ඇවිල්ලා ඉඳන් කියන පාන් රාත්තල ගේන්න කියලා. මම යාඥා කර ඉඳි මගේ කනට ඇවිල්ලා ඉඳන් කියනවා ළමයි ඉස්කෝලේ හැරෙන වෙලාව හරි වෑන් එක අරගෙන ගිහිල්ලා ළමයි පාරගෙන එන්න. සේවය කරන වෙලාවේදී දෙවියන් වහන්සේ බලවත් පාවිච්චි කරනවා. පස්සේ අය කියන්න ගත්තා පාස්ටර් මෙච්චර දීමනාවල් තියෙන කෙනෙක්ව වෑන් එකට හිර කරන්න එපා. ඊට පස්සේ තමයි පාස්ටර් බර්නන් මාව ෆීල්ඩ් එකට දැම්මේ. එතකම් මම බලා සිටියා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය බලාගෙන සිටියා ස්වාමින් වහන්සේ මාව උසස් කරන තුරු. දාවිත් රජතුමා බලා සිටියා. දෙවියන් වහන්සේව සිංහාසනේ වාඩි කරවන තුරු අපිට ඉවසීම අවශ්‍යයි. අපිට ශුද්ධ ආත්මයන් වහන්සේගේ ඵලය අවශ්‍යයි. අපිට මේ ඵලය නැත්තම් තමයි අපේ ආඥාවට පිළිතුරු ප්‍රමාද වෙද්දී දෙවියන් වහන්සේගේ පොරොන්දු අපේ ජීවිතයේ ඉෂ්ට වෙන්නේ නැති වුණාම අපි කුමක්ද කරන්නේ? වෙන විකල්ප මාර්ග සොයනවා. ඒ කිසිම විකල්ප මාර්ගයකින් අපිට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මන්ද අපි දෙවියන් වහන්සේගේ හස්තයට අසු වෙලා ඉවරයි. අපිට වෙන මාර්ග නැහැ. අපි ස්වාමීන් වහන්සේලා අපේ ජීවිතේ සෞම්‍යත්වයේ බාර දීලා ඉවරයි. අපිට වෙන මාර්ග නැහැ. අපිට වෙන කිසිම මාර්ගයකින් අපිට පිළිතුරු ලබා ගන්න බෑ. ඒ නිසා ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය ජීවමාන වූ දෙවියන් වහන්සේගේ හස්තයට අසුවීම භයානකයි. දෙවියන් වහන්සේගේ හස්තයට අසු වෙලා තිබෙන්නේ ඔබගේ ජීවිතේ ඕනම දෙයකට විසඳුම තිබෙන්නේ උන්වහන්සේ තුල පමණයි. අපේ ජීවිතේ තිබෙන උන්වහන්සේ තුල පමණයි. ඒ නිසා ලියවිලි කියනවා රබලා ක්‍රිස්තුස් වහන්සේ සමග නැගිට්ටා උසස් ස්ථානයේ තිබෙන දේවල් කල්පනා කරන්න.
ඒ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපේ ජීවිතේ සංගවා තිබෙනවා. මේ උතුම් උදෑසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරන සේක්වා. අපි නැගිටිමු. හalleluya. නුඹ ඉන්න ස්ථානයේ නුඹගේ ඇස් මසාගෙන නුඹ විස පාත් කරන්න. නුඹ මෙනෙහි කරන්න. නුඹ ජීවමාන දෙවියන් වහන්සේගේ හස්තයට අසු වෙලා ඉන්න කෙනෙක්. දෙවියන් වහන්සේ නුඹට පොරොන්දු දීලා තියෙන කෙනෙක්. නුඹගේ ජීවිතයේ යාඥාවට පිළිතුරු ප්‍රමාද වෙද්දී අර ආබ්‍රහම්ගේ භාර්යාව වෙන විකල්ප මාර්ග සෙව්වා වගේ නුඹ විකල්ප මාර්ග සොයලා තිබෙනවද? නුඹ එහෙම සෙව්වනම් නුඹ බලන්න නුඹ ඔය විකල්ප මාර්ගය තුල නුඹ අසාර්ථකත්වයෙන් අසාර්ථකත්වයට පත් වෙලා වේදනාවෙන් වේදනාවට පත් වෙලා නුඹ කිසිත් නැති මනුෂ්‍යයන් බවට පත් වෙලා සිටින නුඹ හොඳට මෙනෙහි කරලා බලන්න. නමුත් ස්වාමීන් වහන්සේ තුල අපිට ජයග්‍රහණය දෙන්නේ. අපි දෙවියන් වහන්සේට දොස් කියලා වැඩක් නෑ අපේ වැරදි වලට. අපි ඇගිල්ල දික් කරගත යුත්තේ අප දෙසටමයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය නුඹ එවැනි විකල්ප මාර්ග සොයපු කෙනෙක්ද? එනම් උන්වහන්සේට කියන්න ස්වාමිනී මට සමා වෙන්න. මම වහන්සේගේ හස්තයට අසු වෙලා තිබෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ විතරයි මගේ ජීවිතයේ සියල්ලට විසඳුම. මට වෙන විකල්ප මාර්ග නෑ කියන්න. කියන ස්වාමින් වහන්සේට අද නුඹගේ කැඳවීම අලුත් කරගන්න. මොකද අපේ කැඳවීම අපි මොහොතින් මොහොත අපි අලුත් කරගන්නවා. කැඳවීම වෙනස් වෙන්නේ නැහැ. දීමනවල් වෙනස් වෙන්නේ නැහැ. නමුත් ස්වාමින් වහන්සේ වැඩ වාසය කරන්නේ තැලුණෝ පිදුණෝ සිත් ඇති මනුෂ්‍යයන් තුල. ස්වාමිනී මට වරදිනවා. මම වරදින සුළු මිනිසෙක්. මට වැරදුනා. මට සමාවන්න. තැලුණෝ පිදුණෝ සිත් ඇති මනුෂ්‍යයා තුල උන්වහන්සේ වාසය කරනවා. හාලෙලූයා. ස්වාමීන් ඔබගේ වචන ගැන ස්තුතියි. ඔබගේ වචනේ හැම කෙනෙකුගේම සිත් තුළ පළදරලා ඒ වචන ප්‍රකාර ජීවත් වෙන ගමන් කරන්න කරුණාව දෙන්න. අපි වහන්සේගේ හස්තයට අසු වෙලා ඉන්නා වූ සෙනගත් අපිට වෙන මාර්ග නැහැ. වෙන ක්‍රම නැහැ. ඔබ පමණයි අපේ ජීවනය, අපේ බලාපොරොත්තුව ඔබ පමණයි. එදා පේදුරුතුමා කිව්වා ස්වාමිනේ වහන්සේව අතහැර අපි කාලකට යන්නද? සදාකාලේ ජීවනයේ වදන් තිබෙන්නේ ඔබ තුල පමණයි. අපි වහන්සේව දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා බැන හඳුනගෙන අපි වහන්සේව අනුගමනය කරනවා. අපි කාලකට යන්නද? උන්වහන්සේව අතහැරලා වෙන කොහෙද අපිට විසඳුමක් තිබෙන්නේ? වෙන කොහෙද අපිට බලාපොරොත්තුවක් තිබෙන්නේ? ජේසුනි ඔබ තුල පමණයි. අද උදෑසන සියල්ලන්ට ඔබගේ වචනේ ආනුභාවය නිදහස් කරලා ඒ වචන තුල කොට නැගෙන්න කරුණාව තුන මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. ගෞරවය වේවා දෙවියන් වහන්සේ. හාලෙලූයා. නමස්කාර වේවා. දෙවියන් වහන්සේට යාඥා කරලා අපි මේ අවසන් කරමු. ස්වාමිනී අපි ගොඩාක් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මාස ගානකට පස්සේ අපි ඔබ වහන්සේගේ අභිමුඛයේ රැස් කළාට. පියාණෙනි අද ඔබ වෙතට ආපු සෙනඟට ආශිර්වාද කරන්න. ඔබට මම එක දෙයක් කියන්න. ඔබ ලියලා තියාගන්න. දෙවියන් වහන්සේ ආපත් දෙවියන් වහන්සේ. හොඳයි ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා දෙවියන් වහන්සේ. ඔබ අපේ දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද ඔබ වෙතට ආපු සෙනඟට ආශිර්වාද කරන්න. කිසිවෙක් වෙයි සතින් යවන්න එපා. ඔබ වෙතට ආපු කවුරුත් සතින් යන්නේ නැහැ.
ස්වාමිනේ අද අන්තර්ජාලය තුල තුම් තාක්ෂණය ඔස්සේ අප සමග සම්බන්ධ වෙලා ඉන්නා අය වහන්සේට බාර දෙනවා. සමහර අයව ස්වාමිනේ මම නොදන්නා අය ඇති. නමුත් අද ඒ අයව කැඳවිය ඔබ වහන්සේ ඒ ආවව හැම කෙනෙකුටම ආශිර්වාද කරන්න දෙවියනේ. ඔවුන්ගේ අවශ්‍යතාවයන් බොහොමයි. ස්වාමිනේ ඒ සියලු දෙනාට ආශිර්වාද කරන්න. අද උදෑසන යමෙක් රෝගීව සිටිනවාද ස්වාමිනේ ඔබගේ ආනුභාවය ඔවුන් වෙතට නිදහස් කරමින් ඔවුන් සුව කරන්න දෙවියන් වහන්සේ. මගේ දයාවන්ත ආදරවන්ත ස්වාමිනේ අද ඔබ වෙත ආපු කාවක් 37 නෑර සියල්ලන්ට ආශිර්වාද කරන්න. හැම කෙනෙක්ම ස්වාමිනේ සුරක්ෂිත කරන්න. අද අපි අලුත් සතියකට අවතීර්ණ වනවා. අදින් ආරම්භ වනවා මේ සතියේ පුරාවටම. දයාවන්ත ආදරවන්ත ස්වාමිනේ ඔබගේ සුරක්ෂිතභාවය දෙන්න. සියලු නපුරෙන් විපතින් අයහපතෙන් සතුරු කරදර වලින් දුර්භික්ෂයෙන් වසංගතයෙන් ස්වාමිනේ ලෙඩ රෝග වලින් සෝභා ධර්මෙන් පැමිණෙන ව්‍යාසන අන්තුරු වලින් ඔබගේ දූ දරුවන් ආරක්ෂා කරන්න. මේ සතියේ පුරාම ස්වාමිනේ දෛනික ජීවිතයේ සියලු අවශ්‍යතා ඔබ වහන්සේ සපුරාලමින් දවස්පතා ජීවත් වෙන අවශ්‍ය කළ සියලු දේ සපයන්න ආකාශයෙන් පක්ෂීන් පෝෂණය කරන්නා වූ දෙවියනේ ඔබගේ දරුවන් පෝෂණය කරන්න. ඒ වගේම දෙවියන් වහන්සේ මේ සතියේ පුරාම යාඥාවෙන් වචනෙන් ඔබ තුළ පවතින කරුණාව දෙන්න. ස්වාමී දාවිද් රජතුමා සිතට එකග මිනිසෙක් වුණා. ඔබ දෙස බැලුවා. ඔහුගේ ජීවිතේ දුර්වලකම් නොතිබුණා නෙමෙයි. නමුත් ඔබ දෙස බැලුවා. ස්වාමීන් අපි ගීතාවලිය කියවද්දී ගීතිකා 75 කියලා තිබෙනවා. අපි ගීතිකාවල දකිනවා ඔබට මොන වගේ ප්‍රශංසාවක් කළාද කියලා. ඔබ කියනවා දාවිද් මගේ සිතට එකග මිනිසයා. මම ඔහුව ගෙනාවේ බැටළු ගාලෙන්. නමුත් ඔහු මගේ සිතට එකග මිනිසයා. ස්වාමීන් ඔබගේ සිතට එකග මිනිස්සෝ වෙන්න හැම කෙනෙකුට උපකාර කරන්න. මන්ද ඔහු වචනේ ආරක්ෂා කළා. ඔහු කියනවා වහන්සේගේ වචන මාගේ පාදයට පානක්ය, මාවත එළියක්ය. ඔහු වචනේ ආරක්ෂා කළා. ඔහු ඔබ වහන්සේගේ සිතට එකග මිනිසයා. ස්වාමීන් ඔබගේ සෙනගට ආශිර්වාද කරන්න. සිතට එකග මිනිසයන් වන පිණිස ඔබගේ වචන ආරක්ෂා කරන්න සුද්ධාත්ම දිවිලි කරුණාව දෙන්න. ස්වාමීන් සභාවේ සියලු කුඩා දරුවන් හැම දරුවෙක් සුරක්ෂිත කරන්න, ආරක්ෂා කරන්න. ඔබගේ පියාපත් සෙබනේ සුරක්ෂිතව ආරක්ෂිතව ඇත්තෙන් කරමින් ලොකු කරන්න. ස්වාමීන් ඔබ දරුවන් දුන්නෝ සම්මාදන්තු පිපදුරු දසෙන් කොටස් සුකට බහදයි. දුන්නා සියල්ලන්ට සර්ගේ කවුරු කරලා. දුන්නාට වඩා දසදහස් ගුණින් ලක්ෂ ගුණින් කෝටි ගුණින් ලැබෙන ආශිර්වාද කරන්න. මේ මුදල් ඔබගේ රාජ්‍ය වර්ධන උදෙසා ඔබගේ නාමය ගෞරව වෙනින් පාවිච්චි කරන සියල්ලට මඟ පෙන්වන්න. මන්ද ස්වාමිනේ කුඩා දෙයට විශ්වාසවන්තව සිටිනවා නම් මහත් වූ දෙයකට විශ්වාසවන්තයි. කුඩා දෙයට බොහෝ සතුටු කරනවා නම් ස්වාමිනේ ඔව් මහත් වූ දෙයකට විශ්වාසවන්ත කෙනෙක්. ඒ සම්භාවයේ මේ මුදල් ගැන අපි ගණන් දෙන්න සිදු වෙනවා. දුන්නා සියල්ලට ආශිර්වාද කරන්න. ස්වාමිනේ ඔබට සියල්ල බාරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් අපගේ පියු දෙවියන් වහන්සේගේ කරුණාව පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමියෙන ප්‍රේම ශුද්ධාත්මයන් වහන්සේගේ ආරක්ෂාවත් සහභාගීකම ක්‍රිස්තුස් වහන්සේගේ දෙවිදි ඊම දක්වා අප සියල්ලන් සමගම පවතිවා. රාජ්‍යද බලයද මහිමයද සදාකාලික අපගේ එකම දෙවි ස්වාමීන් වහන්සේට. ආමේන්. සියලු දෙනාටම ජෙස් පිටයි